निराहार दिन දේව මෙහෙය සමග එකතු වෙන ඔබ සියලු දෙනා අපි ඉතා ගෞරවයෙන් මේ වෙලාවේ පිළිගන්නවා. අපි අද निराहाරයෙන් යාඥාවෙන් දෙවියන් වහන්සේගේ පාමුල සිටමින් උන්වහන්සේ වෙතට අපගේ හදවත් අපේ ආත්ම හරවා ගන්නටත් උන්වහන්සේගේ වචනය අසන්නටත් අපිට වැරදිලා තිබෙන තැන් අපි දෙවියන් වහන්සේගෙන් වෙන්ව සිටින ස්ථාන තීරුම් අරගෙන නැවත උන්වහන්සේගේ කරුණාව තුරට ඇතුල් වන්නට කළ යුතු දේවල් අපි අද දවසේ ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි දෙවියන් වහන්සේගේ අතට මුළුමනින් කැප කරලා බාර කොට යාඥා කරමු. සාදු වඩදාරි දෙවියන් වහන්සේ පියාණෝ වහන්සේ ශිෂ්‍යයන්ට අනුමෝදනා දවස බාර කරනවා කියන්නේ අද දවසේදී අපි කරන්න යනවා සෑම වැඩක්ම සාර්ථක ලෙස කරගෙන යන්නට ඔබ වහන්සේගේ උපකාරය ලබා දෙන්න. දෙවියන් වහන්සේ මේ සෑම දෙයක්ම වහන්සේ ශුද්ධාස්තර බාර කරනවා ස්වාමීනි. අද නිරාහාර දවසට ස්වාමීනි ඒ නිරාහාර දවසට සම්බන්ධ වෙන්න නොහැකි නම් ස්වාමීනි ඒට ඔබ වහන්සේ ඒ සවන් දෙන සෑම කෙනෙක්ම ඔබ වහන්සේගේ ශුද්ධාස්තර බාර කරනවා දෙවියන් වහන්සේ. ඔවුන්ට ඔවුන් ඉන්න තැන්වල සිටම ස්වාමීනි මේ නිරාහාරය සමග සම්බන්ධ වන්නට ඔබ වහන්සේගේ උපකාරය ඔබ වහන්සේගේ ශක්තිය ධෛර්යය ඔබ වහන්සේ උන්ට ලබා දෙන්න. ස්වාමීනි මේ නමස්කාරය පටන්ගත් මුල් සිටම ඉරණ තෙක් ඔබ වහන්සේ අප සමග රැඳී සිටින්නේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ලබා දෙන්න. මේ සෑම දෙයක්ම අර්ථසිටින නාසරතිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමේන්. ඔබ වහන්සේට ස්තුති වේවා දෙවියන් වහන්සේ. අපි මේ ගීතිකාවන් සමග එකතු වෙලා දෙවියන් වහන්සේ වෙතට අපගේ හදවත් යොමු කරගමු. හල්ලෙලූයා. ඔබට ස්තුති වේවා. ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හල්ලෙලූයා. 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 ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හල්ලෙලූයා. 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 ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. හල්ලෙලූයා. ඔබට සියලු ගෞරව නමස්කාරය අපි ලබා දෙනවා දෙවි පියාණන් වහන්සේ. ඔබට ස්තුති වේවා. හල්ලෙලූයා. අපි හැම කෙනෙක්ම සර්ව බලධාරී දෙවි පියාණන් වහන්සේට අපගේ හදවත පතුලෙන් නැගෙන නමස්කාරය ඔසවමින් සිටිමු. ඔබට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. හල්ලෙලූයා. හල්ලෙලූයා. ඔබ වහන්සේට නමස්කාර වේවා. නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. නමස්කාර වේවා දෙවියන් වහන්සේ. සියලු ගෞරවය ඔබ වහන්සේට ලබා දෙනවා පියාණනි. හල්ලෙලූයා. හල්ලෙලූයා. මුළු අහස් තලයේද මුළු පොළවද ඉර හඳ තාරකා සියල්ලද මවා පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දෙවි පියාණන් වහන්සේ. හල්ලෙලූයා. හල්ලෙලූයා. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. හිබෙලෙමෙනි කෙලෙහි කෙතලෙ හලහතලහ බලහතලහ මකලහ තෙලෙ හිබෙලෙමෙනි කෙලෙහි කෙතලෙ හලහතලහ. ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. හල්ලෙලූයා. 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 ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා. නමස්කාර වේවා. නමස්කාර වේවා. නමස්කාර වේවා මහෝත්තම දෙවියන් වහන්සේ. ඔබ වහන්සේට නමස්කාර කරනවා ස්වාමීනි. හල්ලෙලූයා. ඔබ වහන්සේට මේ උදෑසන ප්‍රශංසා කරනවා. ඔබට සියලු ප්‍රශංසාව ගෞරව නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ. හල්ලෙලූයා. 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 ඔබට ස්තුති වේවා. ඔබට ස්තුති වේවා ස්වාමීනි. හල්ලෙලූයා. 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 ඔබට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. හල්ලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඔබ වහන්සේට නමස්කාරය වේවා. හැම කෙනෙක්ම තමන්ගේ හදවත පතුලෙන් නැගෙන නමස්කාරය දෙවියන් වහන්සේට ඔසවන්න. සෑම කෙනෙක්ම අනෙක් සියලු දේ පස්සෙක තබලා මේ නිරාහාර දිනේ දෙවියන් වහන්සේගේ අතට කැප වෙලා උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ සමග සම්බන්ධ වෙමින් සිටින්න. හල්ලෙලූයා. 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 ඔබට නමස්කාර වේවා. නමස්කාර වේවා. දෙවියන් වහන්සේට නමස්කාරය ඔසවා බාර කරමින් සිටින්න. සියලු නමස්කාරය සියලුම ප්‍රශංසාව මේ වෙලාවේ දෙවියන් වහන්සේට ලබා දෙමින් සිටින්න. හල්ලෙලූයා. හල්ලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. අහස් තලයේ
දෙවිදුගේ මහිමය පවසයි ගුවන් තලය දෙවිදුගේ ඥානය දක්වයි ඉර හඳ තරු සැම මැවිල්ල නිතරම සමිඳුට කීකරුවේ ලොව කෙළවර තෙක් වෙනස් නොවී සැම දෙවිදුට මහිමයදී අහස් තල දෙවිදුගේ මහිමය පවසයි ගුවන් තලය දෙවිදුගේ ඥානය දක්වයි ඉර හඳ තරු සැම මැවිල්ල නිතරම සමිඳුට කීකරුවේ ලොව කෙළවර දෙක් වෙනස් නොවී සැම දෙවිදුට මහිමයදී මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා හලෙලූයා 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 වහන්සේට සියලු මහිමය ලබා දෙනවා සියලු මහිමය වහන්සේට වේවා ස්වාමීන් වහන්සේ වහන්සේට සියලුම මහිමය ගෞරවය වහන්සේට වේවා ස්වාමීන් වහන්සේ ලිබලබල කළ හතලි හෙබේලේ කේලේ කේතලේ ආලේ රාතලේ ආමාලාතලේ හෙබේලේ මේනේ කේලේ ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී හලෙලූයා සියලු නමස්කාරයේ ගෞරවය වහන්සේට ලබා දෙනවා පියාණන් වහන්සේ මුළු විශ්වයම පාලනය කරන දෙවියන් වහන්සේ වහන්සේට සියලුම නමස්කාරයේ මේ උදෑසන ලබා දෙනවා දෙවි පියාණනි සියල්ලම හසුරුවන සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා 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 මුළු මහත් විශ්වය මුළු මහත් ස්වර්ග මුළු අහස් තලය දිගහැරපු දෙවියන් වහන්සේ ඉරහඳ තාරකා ඇතුළු මුළු මැවිල්ල තම අතින් නිර්මාණය කරපු සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමීනි හලෙලූයා අප නිර්මාණය කළ බැවින් අප වහන්සේට ස්තුති කරනවා මේ වෙලාවේ අපිව සාදලා මේ සියල්ල අත්දකින්නට අප මෙහි ලැබූ බැවින් ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ හලෙලූයා ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ අහස් තල දෙවිදුගේ මහිමය පවසයි ගුවන් තලය දෙවිදුගේ ඥානය දක්වයි ඉර හඳ තරු සැම මැවිල්ල නිතරම සමිඳුට කීකරුවේ ලොව කෙළවර දෙක් වෙනස් නොවී සැම දෙවිදුට මහිමයදී මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා හලෙලූයා 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 වහන්සේ නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ බල 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 නකලතල බල හතලෙ නිමිතිලි බල 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 නකල හලෙලූයා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ වහන්සේට සියලු නමස්කාරය ලබා දෙනවා මහෝත්තම දෙවි පියාණන් වහන්සේ මේ උදෑසන ඔබ වහන්සේව නමස්කාරයට පත් කරනවා මහෝත්තම දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා මේ සියල්ල මෞඛ දෙවියන් වහන්සේ මෞඛාර දෙවියන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා
සියල්ලද මවා පාලනය කරන මහෝත්තම දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ හඬ හඳුනන්නේ නැතුව ඔබ වහන්සේගේ මාර්ග පිළිගන්නේ නැතුව මිනිසයන් විනාශයට ගිහින් තිබෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් අපි මේ උදෑසන නැවත සිහි උපදවා අපගේ පියාණන් වහන්සේ වෙතට අපගේ මුළු අවධානය ලබා දෙනවා. ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීනි. හලෙලූයා. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ අපට ලබා දී තිබෙන සියලු කරුණාව නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. දෙවියන් වහන්සේ වෙත අවධානය ලබා දෙන්න. ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ දෙස බලන්න මේ වෙලාවේ. පිටත බලාගෙන පිටතින් පැමිණෙන දේ දෙස බලාගෙන ඉන්න අය ඔබව නිර්මාණය කරපු දෙවියන් වහන්සේ වෙතට මුළු අවධානය යොමු කරන්න. උන්වහන්සේ වෙතට දෙන අවධානය නැති වෙච්ච ගමන් අපිට උන්වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය බිඳ වැටිච්ච ගමන් අපේ ජීවිත දෙවියන් වහන්සේගේ සියලු මහිමෙන් ඉවත් වෙනවා. දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් අපි ඉවතට යනවා. සාතන්ට අප කෙරෙහි බලය ලැබෙනවා. අපේ ජීවිත වැරදි මාර්ගවලට මානසික කැමැත්තට යොමු වෙලා විනාශයට ගමන් කරනවා. එබැවින් ඔබ නිර්මාණය කළ දෙවි පියාණන් වහන්සේ සමග නිරන්තර සම්බන්ධයෙන් වහන්සේට කතා කරමින් සිටින්න. ඔබට නමස්කාර වේවා. හලෙලූයා හලෙලූයා. නමස්කාර වේවා දෙවියන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. මුළු විශ්වයම මහා පාලනය කරන දෙවියන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා. දෙවියන් වහන්සේ නිකලා හේතලේ හෙබේලේ බේලේ කේලේ කලලා ඉලි අලහතලහ මකලහ තෙලේ හෙබේලේ කේලේ කේතලේ හබාලේ තේලි හමාලා ආතලහ මකලහ තලහ මකලහ තෙලේ හෙබේලේ කේලේ. හලෙලූයා 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 හලෙලූයා. නමස්කාර වේවා. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් දෙවියන් වහන්සේගෙන් ඉවතට ගිහිල්ලා හිටපු හැම කෙනෙක්ම නැවත දෙවියන් වහන්සේ වෙතට හැරිලා එමින් සිටින්න. උන්වහන්සේගේ අතට බාර වෙන්න. උන්වහන්සේගෙන් වෙන්ව කිසි කෙනෙක්ට කිසි දෙයක් කරන්න බෑ. උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන ලෝකයේ විනාශයට යනවා. ඔවුන් දැන් තමන්ගේ දේවල් කරගනිමින් සිටින නමුත් ඔවුන් ඉතා ඉක්මනින් විනාශයට නියම වෙනවා. දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා සිටින හැම කෙනෙක්ම විනාශයට කැපයි. නමුත් දෙවියන් වහන්සේ තුළට පැමිණෙනා නව ජීවිතය ලබා ගන්නවා. නොසිදෙන දිය උල්පත් වලින් බොන්නට ඔහු අවසර ලබා ගන්නවා. සදාකාලිකව ජීවත් වෙන්නට අවස්ථාව දෙවියන් වහන්සේ කෙරෙන් ඔහු ලබා ගන්නවා. එබැවින් උන්වහන්සේ වෙතට තමන්ගේ සියලු අවධානය ලබා දෙන්න. පිටත මිනිසයන් කරන දේවල් දිහා බලාගෙන ඒ මිනිසයන් මත තමන්ගේ ඇදහිල්ල තබාගෙන ඉන්න හැම කෙනෙක්ම දැන් දෙවියන් වහන්සේ මතට පැමිණෙන්න. දෙවියන් වහන්සේගේ ඇදහිල්ල තුලට පැමිණෙන්න. පිටත බලාගෙන ඉන්න අය නැවත දෙවි ස්වාමීන් වහන්සේ දෙසට තමන්ගේ ඇස් යොමු කරගෙන නමස්කාරයේ නිරත වෙන්න. හල්ලුයා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති ප්‍රශංසා වේවා. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. මනුෂ්‍ය ජාතීන් ඔබ වහන්සේව ප්‍රතික්ෂේප කරලා තමන්ගේ හැකියාව තමන්ගේ ශක්තිය ගැන විශ්වාස කළා. ලෝකය තමන්ට ඕන විදිහට පාලනය කරමින් සිටියා. නමුත් ඔවුන් ස්වල්ප කලක් ජීවත් වෙලා මැරිලා යන විනාශයට යන මිනිසයන් ඔවුන් ඔබ වහන්සේව අතහැරලා ගිහිල්ලා ඔවුන් තමන්ට කැමති විදිහට ජීවිත ගොඩනගා ගන්න යනවා. නමුත් අවසානයේ ඔවුන්ට ඉතුරු වෙන ඵලයක් නැහැ. ඔබ වහන්සේගෙන් වෙන්වුණු කිසිවෙක්ට අවසානයේ ඉතුරු වෙන ඵලයක් නැහැ. නමුත් අපි ඔබ වහන්සේ දෙසම බලා ඔබ වහන්සේ කියන මාර්ගවල හැසිරෙන්න අපේ සිත් යොමු කරගන්නවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීනි. හලෙලූයා හලෙලූයා. අහස් තලය දෙවිඳුගේ මහිමය පවසයි. ගුවන් තලය දෙවිඳුගේ ඥානය පවසයි. ඉර හඳ තරු සැම මැවිල්ල නිතරම සමිඳුට කී කරුණේ. ලොව කෙලවර දෙක් වෙනස් නොවී සැම දෙවිඳුට මහිමයදී.
වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා. ඔබට ස්තුති ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා. මේ වෙලාවේ අපි දෙවියන් වහන්සේගේ වචනය වෙතට අවධානය යොමු කරලා ඉන්පසුව නැවත වතාවක් යාඥාවෙන් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙමු. අද දවසේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අපට කතා කර මඟ පෙන්වන්න කියලා අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා යාඥා කරමු. දෙවියන් වහන්සේ පියාණන් දවසේදී අපිට අවශ්‍ය කරන වචන ඔබ වහන්සේ අපුදිසා ලබා දෙන්න ඔබ වහන්සේට ස්තුති කරනවා. දෙවියන් වහන්සේ පියාණන් දවසේදී ඔබ වහන්සේ කියා දෙන්නා ඒ වචනය අපිට හරියාකාරව තේරුම් ගන්නට ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේව අපට ලබා දී ස්වාමීනි ඔබ වහන්සේ දිබකාරය අප හැම කෙනෙකුටම තබන්න. පියාණන් වචනයේ සවන් දෙන සෑම කෙනෙක්ම ඔබ වහන්සේ ශුද්ධ හස්තයට බාර වෙනවා. මේ සෑම දෙයක් නාදිසිටිනේ නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ ආමේන්. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන අපි මේ වර්ෂය පුරාම ඉගෙන ගනිමින් සිටිනවා. මිනිසයන් ඇයි දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ඉන්නේ? ඔවුන් දෙවියන් වහන්සේ දෙන ආශිර්වාද වලින් දුරස් වෙලා දෙවියන් වහන්සේගේ දඬුවම් වලට මුහුණ දීලා සිටින්නේ ඇයි කියන එක තමයි අපි මේ වර්ෂය පුරාම ඉගෙන ගනිමින් සිටින්නේ. ඉතින් ඒ ඉගෙන ගන්න අය දැන් ඒ දේවල් තේරුම් ගත්තම දැන් ඔබ දෙවියන් වහන්සේත් එක්ක සමගිකම නැවත ලබා ගන්නට කටයුතු කරන්න අවශ්‍යයි. ඒ සමගිකම ලබා ගන්න විදිහ තමයි අපි පහුගිය සතියේ ඉගෙන ගත්තේ. ඒ වගේම මේ වසර මුල ඉඳලම අපි ටිකෙන් ටික ඉගෙන ගන්නේ මේ දෙවියන් වහන්සේත් එක්ක බිඳුණු සම්බන්ධතාවය, දෙවියන් වහන්සේත් එක්ක යන්න තියෙන ගමනට අවහිර වෙන දේවල් මොනවද? අපි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය කඩාගෙන තියෙන්නේ කොහොමද කියන එක තමයි ඉගෙන ගත්තේ. උන්වහන්සේගේ පනත් කඩකල සැනින් සාතන් බලය ලැබලා අපිට විරුද්ධව කටයුතු කරන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේත් අපි උන්වහන්සේගේ පනත් කඩන වෙලාවල් වලදී උන්වහන්සේ ලියවිල්ලේ ද්විතීය කතාවේ 28 වෙනි පරිච්ඡේදයේ ලියලා තිබුණ විදිහට අපි උන්වහන්සේගේ සුද්ධ ව්‍යවස්ථාවන් අතහරින විට අපි දඬුවම් කාල තුලින් රැගෙන යනවා. දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා මිනිස්සු Tamanට ඕන දේ කරන්න ගත්තම ඔවුන්ට දෙවියන් වහන්සේගෙන් කිසිම උපකාරයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් කොච්චර දේව දරුවන් කියලා හිටියත්, ඔවුන් කොච්චර ක්‍රිස්තියානි අපි කතෝලික කියලා හිටියත් දෙවියන් වහන්සේගේ පනත් කඩ වෙලා තියෙන අවස්ථාවල දෙවියන් වහන්සේත් එක්ක සැබෑ සම්බන්ධතාවය අහිමි කරගත්ත ස්ථානවල දෙවියන් වහන්සේගේ රැකවරණය ඔවුන්ට අහිමි වෙනවා. දැන් ඒක අපිට මේ කාලේ ඉතා පැහැදිලිව පේනවා. දැන් මේ නැවත වතාවක් මේ වෛරසය හිස ඔසවලා තිබෙනවා. ඒ හිස ඔසවලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ නාමය දරන බොහෝ පිරිසක් ඉන්න ප්‍රදේශ තුලින්ම තමයි. ඒකට හේතුව මොකද්ද? දැන් මේ ලෝකයේ තුල අපි බැලුවත් මේ වෛරසය පහුගිය කාලේ දැඩි බලපෑමකට ලක්ුණේ අපි කලින් ඉගෙනගත්ත ලෝකයේ දෙවියන් වහන්සේගේ නාමය දරාගෙන සිටින කතෝලික ක්‍රිස්තියානි රටවල් වලට තමයි දැඩි ඉහළම බලපෑම ඇති වුණේ. යුරෝපය, ඇමරිකාව වැනි රටවල් වලට තමයි මේකේ දරුණුම බලපෑම ඇති වුණේ. ඔවුන් ඇයි මේ තත්ත්වයට වැටුනේ? ඔවුන් මෙච්චර කල් තියාගෙන හිටපු රැකවරණය ඔවුන්ට දෙවියන් වහන්සේගෙන් ලැබිලා තිබුණු සුවය නිදහස ඔවුන්ට අහිමි වෙලා ගියේ ඇයි? ඔවුන් දෙවියන් වහන්සේගේ පනත් කඩ කරපු විදිහ අපි ඉගෙන ගත්තා. ඒ පනත් කඩ කරලා සියලු ක්‍රිස්තියානි ජාතීන් ලෝකේ දරුණුම පාපයන් කරන ජාතීන් බවට පත් වුණා. ඉතින් ඒක නිසා ඔවුන්ට දෙවියන් වහන්සේගෙන් පිළිතුරු ලැබුණේ නැහැ. ඔවුන් නිකන් දෙවියන් වහන්සේගේ නාමය කතා කරමින් හිටියා. දෙවියන් වහන්සේගේ නාමයෙන් එක එක අසුද්ධාත්ම වලට අනකර කර යාඥා කර හිටියා. හැබැයි ඔවුන් ඇතුළාන්තයෙන් දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා සිටියා. ඔවුන් දෙවියන් වහන්සේගේ පනත් ගණන් ගන්නේ නැතුව, ඒවා සලකන්නේ නැතුව, ඒවා අතහැරලා දමලා Tamanට ඕන මාර්ගවල ගමන් කළා. දැන් ලංකාව තුලත් අපිට වර්තමානයේ මේ දවස්වල දකින්න ලැබෙන්නේ කුමක්ද? දෙවියන් වහන්සේගේ ජාතියේ අය ක්‍රිස්තියානි සහ කතෝලික අය වැඩිපුර ජීවත් වෙන ප්‍රදේශවල නැවත වතාවක් මේ පහර ඔවුන් ලබලා තිබෙනවා. ඔවුන්
තුලින් දැන් නැවත මේ වෛරසය හිසෝසෝලා ඒ ප්‍රදේශවල තව තවත් මේක වර්ධනය වෙලා කලින් තිබුණටත් වඩා ලංකාව පුරා ව්‍යාප්ත වෙන්නට පසුබිම සැකසෙමින් තිබෙනවා. දැන් ඇයි ඒ ප්‍රදේශවලින්ම මේක හටගත්තේ? ඇයි දෙවියන් වහන්සේට නමස්කාර කරන මිනිසයන්ටම මේ පහර මුලින් ලැබෙන්නේ? අපි කලින් අවස්ථාවල පැහැදිලි කරලා දුන්නා වගේම ලෝකයේ තුල දෙවියන් වහන්සේගේ ජාතීන් හිටපු රටවල් වලට සිද්ධ වෙච්ච දේම තමයි දැන් ලංකාවේ අපි පහුගිය සතිවලත් ඉගෙන ගත්තා. ලංකාවේ වැඩිම ක්‍රිස්තියානි ජනගහනයක් ඉන්නේ කොහෙද? ලංකාවේ වැඩිම දෙවියන් වහන්සේගේ සභාවන් පිහිටලා තියෙන ක්‍රිස්තියානි සභාවන්, කතෝලික සභාවන් පිහිටලා තියෙන්නේ කොහෙද? මෙන්න මේ ක්‍රිස්තියානි නගර සීමාව, මේ ක්‍රිස්තියානි ජාති ආගමිකයන් වැඩිපුර ජීවත් වෙන ප්‍රදේශ ආශ්‍රිතව තමයි මේ නැවත වතාවක් දෙවන වරටත් මේ ප්‍රශ්න ඇතිවෙමින් තිබෙන්නේ. ඒකට හේතුව කුමක්ද? ඔවුන් විවිධ ක්‍රමවලින් දෙවියන් වහන්සේගේ රැකවරණය සොයමින් හිටපු පිරිසක්. ඔවුන් දැන් වැඩිම ලංකාවේ සුරුවම් පිළිම වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ මේ ප්‍රදේශවල. ලංකාවේ වැඩිම පල්ලි ප්‍රමාණයක් තිබෙන්නේ මේ ප්‍රදේශවල. ඉහළම කතෝලික ජනගහනයක් ජීවත් වෙන්නේ, වැඩිම ක්‍රිස්තියානි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ දැන් මේ දෙවනි වරටත් කොරෝනා වෛරසය හිස ඔසවලා තිබෙන මේ ප්‍රදේශවල. මේ මිනුවන්ගොඩ, ඉන්පසුව ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල ජායල, ඒකල, වත්තල, කඳාන මේ ප්‍රදේශ ආශ්‍රිතව තමයි ලංකාවේ වැඩිම පල්ලි පිහිටලා තියෙන්නේ. වැඩිම කිතුණුවන් කතෝලිකයන් සිටින්නේ. වැඩිම පිළිම පිහිටලා තියෙන්නේ. ජේසුස් වහන්සේගේ පිළිම, මරියතුමියගේ පිළිම, ශුද්ධවන්තයන්ගේ පිළිම, ඒ වගේම හැම ගියපු හන්දියක් පාසා කුරුස ගහලා තියෙනවා. විවිධ දේවල් සංකේතාත්මකව ඔවුන් විවිධ දේවල් උපයෝගී කරගනිමින් සිටිනවා. ඉතින් ලංකාවේ ලොකුම පල්ලි හැදෙමින් පවතිනවා. දැන් මේ ගුවන්තොටුපොළ පැත්තෙන් පටන් ගත්තම මිනුවන්ගොඩ ප්‍රදේශයට එනකම්, ඒ වගේම කොළඹින් පටන් ගත්තම කඳානේ ඉඳලා ජායල පහු කරගෙන මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරියට පැමිණෙද්දි මේ සියලු ප්‍රදේශ වල දෙවියන් වහන්සේට නමස්කාර කරන මධ්‍යස්ථාන රැසක් බිහි වෙලා තිබෙන, තවදුරටත් බිහි වෙමින් පවතිනවා. විවිධ ගොඩනැගිලි දැනටත් ඉදි වෙමින් පවතිනවා. විවිධ දේව සේවාවන් අදටත් විවිධ ස්ථානවල බිහි වෙමින් පවතිනවා. මෙච්චර දෙවියන් වහන්සේට සේවය කරන, දෙවියන් වහන්සේට නමස්කාර කරන මධ්‍යස්ථාන තිබෙන පල්ලි, කතෝලික පල්ලි, ඒ වගේම යාඥා මධ්‍යස්ථාන, පිළිම, රූප, කුරුස මේ ඔක්කොම තියෙන මෙච්චර කතෝලික ක්‍රිස්තියානි සෙනගක් ජීවත් වෙන මේ තරම් යාඥාව ඔසවන ප්‍රදේශයක් ලංකාවේ තවත් නැහැ. හැබැයි දෙවියන් වහන්සේගෙන් නැවත වතාවක් පහර ලබලා ඉන්නෙත් ඔවුන්. ඒකට හේතුව කුමක්ද? ඔවුන් දෙවියන් වහන්සේ කියපු දේවල් වලට අවනත වෙන්නේ නැතුව තමන්ගේ සුපුරුදු මාර්ගවල ගිහිල්ලා තමන්ට ඕන විදිහට දෙවියන් වහන්සේගේ ආශිර්වාද සොයන සෙනගක් බවට පත් වෙලා තිබෙන්නේ. මේ අවුරුද්ද පටන් ගනිද්දිම කිව්වා කොහොමද දෙවියන් වහන්සේගෙන් රැකවරණය ලබනවා නම් ලබන්නේ. දැන් ඒක අමතක කරලා කිසි කෙනෙක්ට දෙවියන් වහන්සේ එක්ක මේ ගමන යන්න බෑ. දෙවියන් වහන්සේ දුන්න පනත් කඩ කරලා දෙවියන් වහන්සේ මේ වසර තුල ඉගැන්වුවනේ මොනවද කරන්න ඕන කියලා. දැන් ඒවා නිකන් එක කනකින් අහලා අනික් කනෙන් ඒවා පිට කරලා, සමහර අය ඒවට විහිළු කරලා, සමහර අය ඒවා ප්‍රතික්ෂේප කරලා, ඒවා අතහැරලා දාලා, ඒවා සුළු කරලා ගමන් කරන්න බෑ කාටවත්. දැන් හැමදේම මේක ගැනම දෙවියන් වහන්සේගේ පනත් ගැනමයි මේ අවුරුද්දේ නිතර මතක් කරන්න කියලා සමහර අය හිතනවා. ඇයි එහෙම කරන්නේ? මේ වසරේ දෙවියන් වහන්සේගේ පනත් ගැන ඉගෙන ගන්න නැතුව, ඒවා පවත්වන්න නැතුව ඔබ කිසි කෙනෙක්ට දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල යන්න බෑ. ඒක දෙවියන් වහන්සේ මුළු ලෝකෙටම පෙන්වලා දීලා තියෙනවා. ශ්‍රී ලංකාවේ වෙසෙන ක්‍රිස්තියානි ජනතාවටත් පෙන්වලා දීලා තියෙනවා. දැන් හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ දඬුවම් එවලා දේවල් තේරුම් කරන්නේ අන්‍ය ජාතිකයන්ට නෙමෙයි. අන්‍ය ජාතිකයන්ට තේරුම් කරන්න අන්‍ය ජාතිකයන් දෙවියන් වහන්සේව දන්නේ නැහැ. හැබැයි ඔවුන් හිතන්නේ මේ ඔක්කොම නිකන් ඉබේ ඇවිල්ලා නිකන් සමහර කාලවලට වසංගත එනවා, සමහර කාලවලට නියඟ එනවා, සමහර
සමහර කාලවල නිකන් පීඩාවක් එනවා. ඔක්කොම නිකන් ඉබේ පහළ වෙනවා. ඉබේ අහම්බෙන් සිද්ධ වෙනවා කියලා තමයි අන්‍ය ජාතිකයන් දකින්නේ. දැන් ක්‍රිස්තියානි ස්වභාවය අයත් එහෙම ඉබේ පහළ වෙනවා, ඉබේ වෙනවා කියලා හිතාගෙන ඉඳලා හරියන්නේ නැහැ. දැන් ඔබට දැනගැන්ම දීලා තිබෙනවා. ඔබට බයිබලයේ ලියලා කියලා දීලා තිබෙනවා මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මේ පීඩාවන්, ප්‍රශ්න, උවදුරු, මේ වසංගත පැමිණෙන්නේ කොහෙන්ද? කවුද එවන්නේ? කොයි හේතුවක් නිසාද එවන්නේ? ඒ ඔක්කොම හේතු සාධක සහිතව දෙවියන් වහන්සේගේ සෙනගට දෙවියන් වහන්සේ පැහැදිලි කරලා දීලා තිබෙනවා. දැන් අනිත් ජාතීන්ට තේරෙන්නේ නැහැ කොහොමද ඒක වෙන්නේ කියලා. අනිත් ජාතීන් වල අය දන්නේ නැහැ මේවා මොකක්ද මේ හේතුව? කොහෙන්ද මේක ආවේ? ඒක කවුද එව්වේ කියන එකවත් ඔවුන්ට කිසි අදහසක් නැහැ. හැබැයි ඔබ දන්නවා මේ පීඩාවන් වසංගත එන්නේ කොහෙන්ද? කවුද ඒවා එන්න අවසර දීලා තිබෙන්නේ? ඒක දැනත් අපි දෙවියන් වහන්සේ කියන මාර්ග වලින් ඉවතට හැරුණොත් ලොකු විනාශයක් තමයි සිද්ධ වෙන්නේ. බොහෝ දෙනෙක් හිතනවා දැන් අන්‍ය ජාතිකයන්ට දඬුවම් වෙනවා. අන්‍ය ජාතිකයන්ට විවිධ පීඩා එනවා. අපිට මුකුත් වෙන්නේ නැහැ කියකී ඉන්නවා. දැන් ඒක අපි මේ අවුරුද්ද මුලදිත් බැලුවා ලෝකේ බලවත් ක්‍රිස්තියානි රටවල් ඕක තමයි හිතාගෙන හිටියේ. හැබැයි මොකක්ද උනේ? අන්තිමට එයාලට දරුණු ව්‍යසනයකින් පහර ලැබෙනකම් එයාලම දන්නේ නැහැ. මේ වසරේ තවදුරටත් ඉදිරි මාසය ගණනක් මෙතනින් ඉදිරියට සියලු කාලවලදී දෙවියන් වහන්සේ කියපු දේවල් පවත්වන්නේ නැති, දෙවියන් වහන්සේ දුන්න පනත් රක්ෂා කරන්නේ නැති, ජේසුස් වහන්සේ කළ පූජාවට නිසි ගෞරවය දෙන්නේ නැති, දෙවියන් වහන්සේගේ දසපනත දෙස බලලා ඒවා ඉගෙනගෙන ඒවා පවත්වන්න තමන්ගේ සිත් යොමු කරගන්නේ නැති කිසි කෙනෙක්ට දෙවියන් වහන්සේගේ රැකවරණය ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ වුන් යාඥා කළ වැඩක් නැහැ. Tamanට අසනීප හැදුනට පස්සේ ඒවා සුව කරන්න කියලා එක එක පාස්ටර්ස්ලාට කියලා යාඥා කරගෙන හරියන්නේ නැහැ. එක එක තැන්වලට ගිහිල්ලා අසුද්ධ බල කඩාගෙන හරියන්නේ නැහැ. කට්ටිය ඔක්කොම එකතු වෙලා කණ්ඩායම් හදාගෙන මේ රෝගය සුව කරන්න කියලා යාඥා කළා හරියන්නේ නැහැ. දැන් ඒක තමයි ආයසරයක් කරන්නේ. දැන් ආයසරයක් මේ රෝගය හිසෝසවද්දි ආයෙත් එක එක දේව සේවකයෝ එක එක තැන්වල කියනවා දැන් මේක නතර කරන්න යාඥා කරන්න. අර කලින් ගහපු මේ තැටියම තමයි ආයෙ දාන්නේ. කලින් කියපු දේම තමයි ආයෙ ඕන් කියන්නේ. මේක අපි දැන් ඔක්කොම එකතු වෙලා යාඥා කරමු. මේක නවත්තන්න කියලා අපි යාඥා කරමු. ඔවුන් දෙවියන් වහන්සේගේ පනත් පවත්වන්න හිත යොමු කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියන දේ කරන්න ඒ සුද්ධ මාර්ග වලට එන්න මෙච්චර දවසක් හිත යොමු කරෙත් නැහැ. හැබැයි ආයසරයක් ව්‍යසනයක් පැමිණෙද්දී ආයෙ නිකන් බොරුවට යාඥා කරනවා. ඒ කිසිදු යාඥාවකට දෙවියන් වහන්සේගෙන් පිළිතුරු නොලැබෙන බව ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඔබ දෙවියන් වහන්සේට යාඥා කරන්න කලින්, කණ්ඩායම් හදාගෙන යාඥා කරන්න කලින්, වෙච්ච ප්‍රශ්නේ දෙවියන් වහන්සේට කිය උදව් ඉල්ලන්න කලින් දෙවියන් වහන්සේ කියපු දේ කරලා ඉන්න. උන්වහන්සේ ලියලා දීලා තිබෙන පනත් 10 වෙතට මුලින්ම අවධානය යොමු කරලා ඒක කරන්න පටන් ගන්න. ඒක උගන්වන්න සභාවේ. උගන්වලා මිනිස්යන් වැරදි නිවැරදි කරලා මිනිස්යන්ට දෙවියන් වහන්සේගේ සැබෑ මාර්ග පුහුණු කරන්න. ඒක කරන්නේ නැතුව නිකම් බොරුවට ප්‍රශ්නයක් එනකොට නිකයි යාඥා කරනවා. ඔබගේ කපටි අනුවන සිත් දෙවියන් වහන්සේ දකිනවා. ඒ ගැන දෙවියන් වහන්සේ ඉතා දුක් වෙනවා. ප්‍රශ්න එද්දි විතරක් දෙවියන් වහන්සේ වෙතට හැරිලා නිකන් එතකොට විතරක් සුද්ධකම ගැනයි නැවත පැමිණීම ගැනයි නිකන් බොරුවට කතා කරන අය ගැන දෙවියන් වහන්සේ ඉතා දුක් වෙනවා. ඔවුන් වෛශ්‍යාවන් කියලා හඳුන්වන්නේ. වෛශ්‍යාවකගේ ස්වරූපය තමයි ඕන හැටි Tamanට ඕන දේවල් ලබා ගන්න ලෝකයේ පුරා ගිහිල්ලා එක එක ස්වාමිවරුන් පස්සේ ගිහිල්ලා අන්තිමට ඒ වයින් ප්‍රශ්න ඇති වෙද්දී ඔන්න දුවගෙන එනවා සැබෑ ස්වාමියා ගාවට. ඒක තමයි වෛශ්‍යාවකගේ ස්වරූපය. දැන් මේ සභාව ඒ තැනට තමයි පත් වෙලා තිබෙන්නේ. දැන් මේ ලංකාවේ තිබෙන මේ ක්‍රිස්තියානි ප්‍රදේශ, මේ වැඩිම පල්ලි, වැඩිම ක්‍රිස්තියානි ජනගහනයක් සිටින මේ ප්‍රදේශවලට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔවුන් වෛශ්‍යාවකගේ ස්වරූපයට වැටලා තිබෙන්නේ. අපි පහුගිය සතිවල ඉගෙන ගත්තා ලංකාවේ ඉහළම පාපය තිබෙන්නේ මේ ක්‍රිස්තියානි ජනතාව වැඩිපුර ජීවත් වෙන ප්‍රදේශවල. ලෝකයේ ඉහළම පාපය තියෙන්නේ ක්‍රිස්තියානි රාජධානිවල. ඇමරිකාව සහ යුරෝපයේ තමයි ලෝකයේ ඉහළම පාපතර දේවල් දැඩි ලෙසම සිදු වෙන්නේ. ලංකාව තුල ගත්තොත් එහෙමම තමයි. ලංකාවේ ඉහළම වංචා, දූෂණ, වැරදි
ක්‍රියාවන්, වැරදි පාප ඇබ්බැහිකම් මේ ඔක්කොම වැඩිපුර ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මේ ක්‍රිස්තියානි කතෝලික ජනතාව වැඩිපුර ජීවත් වෙන ප්‍රදේශවල. දැන් මේක මෙහෙමනම් දැන් ලංකාවේ අනෙකුත් ජාතීන් මේ ක්‍රිස්තියානි ජාතිය තමන්ගේ සංස්කෘතිය පවා විනාශ කරන්න පාපය ලංකාවට ගේන පිරිසක් විදිහට තමයි දකින්නේ. ඉතින් මේ තත්ත්වය මෙහෙම වුණේ කොහොමද? ඒ සභාවන් වල කතෝලික සභාවේ ක්‍රිස්තියානි සභාවන් වල දෙවියන් වහන්සේගේ පනත් හරියට උගන්වලා මිනිස්යන්ව සුද්ධකමට මාරු කරන්න පාපයෙන් වෙන් කරන්න කටයුතු කරා නම් මෙහෙම තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්ද? මෙහෙම දෙවියන් වහන්සේගේ පනත් රකින්න මෙච්චර කාලයක් හිත යොමු කරගත්තේ නැති එකේ ප්‍රතිඵල තමයි මේ දකින්නේ. නීතියක් නැතුව, ව්‍යවස්ථාවක් නැතුව තමන් හිතුමනාපේ මිනිස්යන්ට වැඩ කරන්න ඉඩ දුන්නම අවසානයේ මහා පාපය පිරුණු සභාවන් රැසක් බිහි වෙලා තිබෙනවා. සුද්ධකම වෙනුවට පාපයට පළදරපු ඇදහිලිවන්තයන් රැසක් බිහි වෙලා තිබෙනවා. දේව සේවකයෝ මිනිසුන්ට ඕන විදිහට වැඩ කරන්න ඉඩ දීලා තිබෙනවා. දේව සේවකයන් වංචා සහගත විදිහට තමන්ට ආස දේවල්, තමන්ට ඕන දේවල් ගොඩනගා ගන්න, මිනිස්යන්ගේ ලැබෙන පඳුරු සහ මිනිස්යන්ගේ දේවල් අපේක්ෂාවෙන් බැටළුවන්ගේ තෙල සහ මාංශය කන්න බලාගෙන දේව සේවකයෝ තමන්ට ඕන දේ කරමින් ජීවත් වෙමින් සිටියා. ඔවුන්ට ආස දේ ඉගැන්නුවා. දෙවියන් වහන්සේගේ පනත් ඉගැන්නුවම දෙවියන් වහන්සේ සභාවේ තියලා තියෙන සෙනග ඉවත් වෙලා යයි කියලා බයට නිකන් ඔවුන්ගේ හිත් සනසන මිනිස්යන් ආසාස ඉගැන්වීම් දේව ධර්ම හද ඉගැන්නුවා. අන්තිමට මොකද්ද වෙලා තියෙන්නේ? ඉහළම පාපය තියෙන්නේ ක්‍රිස්තියානි ජනතාව අතරේ. ඒක ඕනම කෙනෙක් පිළිගන්න අවශ්‍යයි. ඕනම කෙනෙක්ට ඒක පේනවා. ලෝකේ ඉහළම පාපයේ වර්තමානයේ තිබෙන්නේ ක්‍රිස්තියානි සහ කතෝලික ජාතීන් අතරේ. ලංකාවේ මේ බලන්න මේ සැරේ මේ වෛරසය පැතිරලා යන ප්‍රදේශ ගම්පහ දිස්ත්‍රික්කය. ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ කොළඹ දිස්ත්‍රික්කය කියලා කියන්නේ මේ අවට ප්‍රදේශ. මේ තමයි ලංකාවේ ඉහළම කතෝලිකයෝ ක්‍රිස්තියානි අය සිටින්නේ. ලංකාවේ ඉහළම පාපයක් මේ ප්‍රදේශවල තියෙනවා කියලා කියන්නේ මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? මේ වැඩිම දෙවියන් වහන්සේට නමස්කාර කරන පිරිසක් ඉන්න මේ ප්‍රදේශවල පාපය උත්සන්න වෙලා තියෙනවා කියන එකෙන් මොකක්ද අදහස් වෙන්නේ? දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් පාගගෙන ඒවා ගැන කිසි සැලකිල්ලක් නැතුව මිනිස්සුන්ට ඕන විදිහට වැඩ කරන්න දීලා පනත් පැත්තකට දාලා දෙවියන් වහන්සේගේ ශුද්ධකමට විරුද්ධව වැඩ කරපු එකේ ප්‍රතිඵල තමයි මේ පේන්නේ. දැන් මේ පළාත්වල වෙන දේවාල වෙන පන්සල් වැඩිපුර නැහැ. මේවයි වැඩිපුර යන හන්දියක් පාසා කුරුස ගහලා තියෙන්නේ. යන පන්දියක් පාසා එක එක ශුද්ධවන්තයන්ගේ සුරුවම් තියෙන්නේ මේ පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ. මේ පළාතේ යන තැන්වල කතෝලික පල්ලි හන්දියක් ගානේ යාඥා මධ්‍යස්ථාන. මේ හැම තැනකම මොනවද මේ දෙවියන් වහන්සේගේ නාමය දරන සෙනගක් මේ ඉන්නේ. හැබැයි ඔවුන්ට මොකද්ද වෙලා තියෙන්නේ? ඔවුන් දෙවියන් වහන්සේගේ ශුද්ධ ව්‍යවස්ථාවන් කෙලසලා ඔවුන් ජේසුස් වහන්සේගේ කුරුස පූජාව නිකන් තමන්ට ඕන විදියට භාවිතා කරන අනුවන ජාතියක් බවට පත් වෙලා අද දෙවියන් වහන්සේගේ සභාවම පාපය ලෝකයට ව්‍යාප්ත කරන මධ්‍යස්ථානයේ බවට පත් වෙලා තිබෙන ශුද්ධකමට පළදරපු යාඥා මධ්‍යස්ථාන අද පාපයට පළදරලා ලෝකයට පාපය රැගෙන යන අන්‍ය ජාතිකයන් පවා වැඩියෙන් පාපයට පොළඹවන ස්ථාන බවට මිනිස්යන් බවට මේ ක්‍රිස්තියානි ජාතිය පත් වෙලා තිබෙනවා. ඉතින් ඔවුන් නිරන්තරයෙන්ම අන්‍ය ජාතිකයන්ගේ ප්‍රතික්ෂේප කිරීම. අන්‍ය ජාතිකයන් ඔවුන්ට ලොකු තර්ජනයක්. ඔවුන්ගේ සංස්කෘතියට පවා ලොකු තර්ජනයක් විදිහට තමයි කිතුණුවන්ව දකින්නේ. ඒකට හේතුව ඔවුන්ට පිටතින් බලපු ගමන් පේන්න තියෙන්නේ පාපය. පාපය විතරයි ක්‍රිස්තියානි කතෝලික සභාවක ඉන්න මිනිස්යන් තුලින් ප්‍රධානව දකින්න තිබෙන එකම දේ මේ කාලේ. ඉතින් ඒකට සුදුසු ඵලය දැන් දෙවියන් වහන්සේ විසින් ලබා දීලා තිබෙනවා. එක එක්කෙනාගේ ක්‍රියාව හැටියට, එක සභාවන් වල ක්‍රියාවන් වල හැටියට ඔවුන්ට දෙවියන් වහන්සේත් එක්ක කරගෙන ආපු දේව මෙහෙයන් තවදුරටත් නැවත වතාවක් පවත්වන්න අවස්ථාව නැති වෙලා තිබෙනවා. මාස කිහිපයක් ඔවුන්ට නැවත දෙවියන් වහන්සේ අවස්ථාව ලබා දුන්නා ලංකාවේ ඉන්න අයට. හැබැයි
ඒ කාලේදී පවා සැබෑ පසුතැවීමකට ආවේ කවුද? ඒ කාලේදී හිතුවේ දැන් හරි දැන් ඔක්කොම හරි දැන් ලංකාවට මේක එන්නේ දැන් ලංකාවෙන් ඔක්කොම තුරන් වෙලා තියෙන්නේ කියලා ආයේ තමන්ට ඕන විදිහට පිස්සු නටලා තමන්ගේ ආසාවල් තමන්ගේ දේවල් ගොඩනගා ගන්න කටයුතු කළා. ඒ මාස දෙක තුනේ මොකද්ද කරේ? දෙවියන් වහන්සේගේ පනත් වලට මිනිස්යන්ව හරවන්න අවශ්‍ය දේශනයන් කළාද? තමන්ට මෙච්චර කල් වැරදුනේ ඇයි? කලින් වතාවේ පහර වැදුනේ ඇයි කියලා හොයලා බලලා ඒ වැරදි දුෂ්ට මාර්ග අතහරින්න කටයුතු කළාද? ඒ කටයුතු කරපු නැති එකේ ඵලය දැන් නැවත වතාවක් ක්‍රිස්තියානි සභාවට ඇවිල්ලා දැන් ආයෙ වතාවක් දේව සේවකයන්ට තමන්ගේ සභාවන් පවත්වන්න ඒ වගේම සබත් දේව මෙහෙයන් අනිකුත් රැස්වීම් පවත්වන්න කිසිම අවසරයක් දැන් ලංකාව පුරාම ආයසරයක් නැති වෙමින් පවතිනවා. ඒ தත්වෙට පැමිණෙන්නේ ඇයි? දෙවියන් වහන්සේගේ සභාවන් වහන්නේ දෙවියන් වහන්සේම බව පහුගිය අවස්ථාවේ අපි ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේ ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට දෙවියන් වහන්සේගේ සභාවන් වල පවත්වන සබත් දේව මෙහෙයන් නවතර කරන්න බෑ. ඒ සබත් දේව මෙහෙයක් යම් ස්ථානයක පවත්ව ගන්න බැරි වුණා කියලා කියන්නේ මොකක්ද ඒකේ අර්ථය? එහි අර්ථය තමයි දෙවියන් වහන්සේ ඒක වළක්වලා තිබෙනවා. දෙවියන් වහන්සේ එච්චර කාලයක් දීපු නිදහස එච්චර කාලයක් දුන්න අවස්ථාව දෙවියන් වහන්සේ විසින්ම අහිමි කරලා තිබෙනවා. එහෙම කරන්න හේතුව මොකද්ද? එසේ කළා තිබෙන්නේ මිනිසයන් දෙවියන් වහන්සේට අවනත නැතුව උන්වහන්සේ වෙනුවෙන් වෙන්වීමකින් තොරව Tamanට කැමති පහසු මාර්ගවල ගමන් කරන එක. පහුගිය සතියේ අපි ඉගෙන ගත්තා දෙවියන් වහන්සේ වෙනුවෙන් සම්පූර්ණයෙන් වෙන් වෙන්නේ කොහොමද? උන්වහන්සේ වෙනුවෙන් අපේ ආශාවන් අපේ ඇබ්බැහිකම අතහැරලා දෙවියන් වහන්සේට මුල් තැන දීලා වැඩ කරන්න ඕන කොහොමද කියලා ඉගෙන ගත්තා. දැන් ඒක කියන වෙලාවේ ගොඩක් අය ඒක අහගෙන හිටියා. හැබැයි මේ සතියේ කවුද ඒක සැබෑවට කරන්න තමන්ගේ හිත යොමු කරගත්තේ? මේ සතියේ ඇත්තටම තමන්ගේ ඇබ්බැහිකම, තමන්ගේ පුරුද්ද, තමන්ගේ ආශාව අතහැරලා දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වෙලා හිටියේ කවුද? දැන් බොරුවට ආයසරයක් යාඥා කරනවා. ආයසරයක් කණ්ඩායම් හදාගෙන යාඥා කරනවා මේක සුව කරන්න. තමන්ගේ නෑදෑයන්ට තමන්ගේ පවුල් වල කට්ටිය මේ පැතිවල ඉන්නවා. ඒක නිසා ඔවුන්ට මේක යන්න නැති වෙන්න යාඥා කරන්න කියලා දැන් යාඥා ඉල්ලීම් මෝඩකමට හැමතැනම යව වෙන දෙයක් කරනවා. දැන් ගිය සතිය ඉගැන්නුවා කොහොමද? ඇයි මේ පහර ලැබෙන්නේ? කොහොමද දැන් දෙවියන් වහන්සේගේ රැකවරණයට ඇතුල් වෙන්නේ? උන්වහන්සේ දැන් දැඩි විනිශ්චය ගෙනෙද්දී උන්වහන්සේට වෙන් වෙලා හිටියේ නැත්තම් උන්වහන්සේ කියන විදිහට සම්පූර්ණයෙන් වෙන්ුනේ නැත්තම් මොකද්ද වෙන්නේ කියන එක ගිය සතියේ පැහැදිලි කරලා දුන්නා. ඒ වෙලාවේ ඒක කියන වෙලාවේ ගොඩක් දෙනෙක් ඇවිල්ලා තමන්ට යාඥාවන් ලබා ගත්තා. ඒ වෙලාවේ තමන්ගේ පැරණි පාපයන් තමන්ගේ සුපුරුදු රටාවන් ඇබ්බැහිකම් අතහැරලා ආසම දේවල් අතහැරලා දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන් වෙන්න අවශ්‍යයි කියලා බොහෝ දෙනෙක් ඇවිල්ලා යාඥා කරා. හැබැයි ඒ කරපු අයගෙන් කී දෙනෙක් මේ සතියේ තමන්ගේ සුපුරුදු ඇබ්බැහිකමෙන් වැළකීලා දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වෙලා හිටියද? ඒ දේ නැතුව ඔබට දෙවියන් වහන්සේගෙන් නිකන් ඔබ කියන පදයට නටන මේ අනුවන මේ මිනිස්සුන්ගෙන් ලැබෙන පළතුරු වට්ටිය පඳුර දිහා බලාගෙන ඉන්න මෝඩ දෙවි කෙනෙක්ට නෙමෙයි ඔබ නමස්කාර කරන්නේ. ඔබ නමස්කාර කරන්නේ ප්‍රඥාවේ උල්පත වන ඔබ සියලු දෙනාගේ හදවත් වැස්මක් නැතුව ඇරිලා තියෙන ඔයාලා ඔක්කොගෙම ක්‍රියාවල් හොඳට දන්න සර්ව බලධාරී දෙවියන් වහන්සේට තමයි ඔයාලා නමස්කාර කරන්නේ. ඒක නිසා දෙවියන් වහන්සේව අන්දන්න දෙවියන් වහන්සේගෙන් කණෙන් රින්ගන්න කවුරුවත් හිතන්නවත් එපා. දෙවියන් වහන්සේව රවට්ටන්න ඔබ කාටවත් බෑ. දෙවියන් වහන්සේව රවට්ටන්න මිනිස්සු සමහර කාලවල ක්‍රියා කළා. හැබැයි අන්තිමට ඔවුන්ට ගිනිවිල සදාකාලික වේදනාව තමයි ඔවුන්ට උරුම වුණේ. දෙවියන් වහන්සේත් එක්ක හැප්පෙන්න බෑ. දෙවියන් වහන්සේ කියන දෙයට විරුද්ධව ගිහිල්ලා අපිට ඕන දේ කරලා දෙවියන් වහන්සේ කොහොම හරි ෂේප් කරගෙන පැත්තකින් තියාගෙන එයා කියන දෙයටත් නිකන් බොරුවට hina වෙලා එයා කියන කොටත් අපි නිකන් බොරුවට යාඥාවක් දෙකක් කළා. පස්සේ අපිට ඕන විදියට යන් කියන වෛශ්‍යාවගේ ස්වරූපයට වැටුණොත් දැඩි දඬුවම්, දැඩි විනාශය, දෙවියන් වහන්සේගේ දැඩි විනිශ්චය ඔබ කෙරෙහි බරපතලව පැමිණෙනවා. ඒ දේවල් තේරුම් අරගෙන දෙවියන් වහන්සේගේ සෙනග දැන් උන්වහන්සේ කියන මාර්ගවලට අවංකව හැරෙන්න අවශ්‍යයි. මේ අවුරුද්ද මුල ඉඳලා ඉගෙනගත්ත පනත් පවත්වන්න සිත් යොමු කරන්න අවශ්‍යයි. දැන් මේ ප්‍රදේශවල තමන්ගේ නෑදෑයෝ ගෙවල් වල කට්ටිය ඉන්නවා කියලා දැන් ඒ කට්ටිය වෙනුවෙන් මැදහත් වෙවි යාඥා කර ඉන්න එක නෙමෙයි කරන්න ඕන.
දැන් ඒ අයට නැවත වතාවක් ඒ පනත් ප්‍රතික්ෂේප කරපු අයට සුභාරංචිය ප්‍රතික්ෂේප කරපු අයට දෙවියන් වහන්සේගේ සුද්ධකම ප්‍රතික්ෂේප කරපු අයට ආයේ එයාලා විපත් වලට වැටෙමින් පවතිනවා නම් එයාලට කතා කරලා මතක් කරලා දෙන්නේ කලින් උගන්වපු දේවල්. ඔබේ යාළුවෝ නෑදෑයෝ ඔබගේ සභාවේ තව අය ඉන්නවා නම් ඔවුන්ට කතා කරලා කියනවා මෙච්චර කාලයක් මේවා පැවැත්වුවේ නෑ. දැන් හරි කරන්න. දැන් පේනව නේද මේ ඇතිවන ප්‍රශ්න මේවයින් මිනිසුන්ට ඕන විදිහට මිදෙන්න බෑ. දෙවියන් වහන්සේගේ රැකවරණය නැතුව එක එක රූප පිළිම පල්ලි ගහගෙන හිටියට කුරුස හන්දියෙන් හන්දියට ගහගෙන හිටියට දෙවියන් වහන්සේ එවන පීඩා වලින් දෙවියන් වහන්සේගේ දඬුවම් විනිශ්චයන් වලින් කිසි කෙනෙක්ට ගැලවෙන්න බෑ. ඒක නිසා උන්වහන්සේ කියලා තියෙන විදිහට සුද්ධකම ඇති කරගන්න පනත් පවත්වන්න උන්වහන්සේ වෙනුවෙන් තම ඇබ්බැහිකම් අතහරින්න කියලා එයාලට උපදෙස් දෙන්න. ඒ උපදෙස් පිළිගත්තොත් හරි පිළිගත්තොත් දෙවියන් වහන්සේ එතන ඉඳලා නැවත ඔවුන් ගැන සලකලා බලලා ඔවුන්ට රැකවරණය ලබා දෙයි. හැබැයි එහෙම නැත්තම් ඔවුන් කෙරෙහි දැඩි විනාශයක් පැමිණෙනවා. දැන් මෙච්චර කල් මතක් කර කර උගන්වපු දේම තමයි ඔබට නැවත වතාවක් අපිට මතක් කරලා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට හේතුව මොකද්ද? මේ බයිබලයේ පටන් ගත්ත තැන ඉඳලම දෙවියන් වහන්සේ ඇයි මේ පාපයෙන් වෙන් වෙන එක ගැනම මෙච්චර නැවත නැවත ඒකම සඳහන් කරන්නේ ඇයි? ඒක තමයි එකම ප්‍රශ්නේ. දෙවියන් වහන්සේට මුල් තැන දීලා දෙවියන් වහන්සේගේ පණත් රැක්කේ නැති එක. දෙවියන් වහන්සේ ගැන ඇදහිල්ලෙන් මතු පැමිණෙන රාජ්‍ය ගැන ඇදහිල්ලෙන් වැඩ නොකරපු එක තමයි පළවෙනිම ප්‍රශ්නේ. ඉතින් ඒක තමයි නැවත නැවතත් මතක් කරලා දෙන්න තියෙන්නේ. ඒ දේ පහුගිය කාලේ Tamanට ඕන විදිහට වැඩ කරපු අය දැන් ඒව හදාගෙන ජේසුස් වහන්සේගේ මීළඟ පැමිණීමට සූදානම් වෙන්න. දැන් ලෝකේ කිසිම ක්‍රමයකට මේ පැමිණෙන උවදුරු වලට වසංගත වලට පිළිතුරු නැති බව දැන් හරි ඔබට තේරෙන්න අවශ්‍යයි. ලෝකේ කිසිම වෛද්‍යවරයෙක්ට තාම මේ කිසි දෙයකට පිළිතුරු නැහැ. වෛද්‍ය විද්‍යාව ලෝකේ පුරා දියුණු වෙලා තිබුණත් ඔවුන්ට කිසිම ක්‍රමයකින් ඒවට පිළිතුරු ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. විවිධ අය විවිධ දේවල් කිව්වා අපි මෙහෙම එන්නතක් හොයාගත්තා මේක කරා කියලා. හැබැයි අද වෙනතුරු අද මේ දෙවනි තුන්වෙනි රැලි ඇවිල්ලා නැවත නැවත මේ වෛරසය හිසෝසවද්දි කාටවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒක නිකන් සංවිධානයක් විදිහට තිබුණාට එයාලට තේරෙන්නේ නැහැ මොකද්ද කර ගන්න ඕන පිළියම. මිනිස්යන්ට මේ ප්‍රශ්න විසඳන්න බෑ. හැබැයි දෙවියන් වහන්සේට යටත් වුණොත් පමණයි ඔබට රැකවරණයක් උන්වහන්සේගේ උපකාරයක් ලැබෙන්නේ. ඒ වගේම පොළවෙන් මේ දේවල් අපේක්ෂා කර කර ඉඳලා වැඩක් නැහැ. දැන් ලංකාවේ පහුගිය කාලේ මොකද්ද කිව්වේ? මේ වෛද්‍යවරුන්ට මේ ඔක්කොම නතර කරන්න පුළුවන්. මෙයාලා කැප වෙලා වැඩ කරා. මෙයාලගේ ශක්තියෙන් මේ රණවිරුවන්ගේ ශක්තියෙන් වෛද්‍යවරුන්ගේ ශක්තියෙන් වෛද්‍යවරුන්ගේ බලයෙන් මේ සෞඛ්‍ය සේවා කාර්යාංශවල උනන්දුවෙන් එයාලගේ හැකියාවෙන් දැන් ඔක්කොම මැඩ පැවැත්තුවා කියලා හිටියා. දැන් කොහොමද දැන් ආයෙසරයක් ඒක දැන් ඇත්තට මේක වෙලාද? එයාලට පුළුවන් වෙලාද මේක නතර කරන්න? දැන් මේකට බෙහෙත් ලංකාවේ වෛද්‍යවරුන්ට පුළුවන් ද හොයන්න? සෞඛ්‍ය අංශවලට පුළුවන් ද දැන් මේක මේ පැතිරීම වළක්වන්න? හොයලා ගිහිල්ලා කොහේ කියලා ගිහිල්ලා හොයලා නතර කරන්නද? පුළුවන් ද මේක කරන්න? මිනිස්සු නිකන් බොරුවට තමන්ගේ හැකියාව ශක්තිය ගැන විශ්වාස කරගෙන ඉන්නවා. ඒවට নমස්කාර කරගන්නවා. මිනිස්සුන් අපි මෙහෙම කළා අපි මේ විදියට කළා කොරෝනා වසංගතය මැඩපවත්වපු සේනාව කියලා පෝස්ටර් ගහගෙන බෝඩ් කටවුට් ගහගෙන හන්දියෙන් හන්දියට ලොකු සෙල්ලමක් නැටුවා. දැන් එක එක අය තමන්ගේ මූණු දාලා ෆොටෝ දාලා කටවුට් බැනර් ගහගෙන අපි තමයි මේ කොරෝනා වසංගතය මුළු ලෝකෙම පාලනය කරේ. අපි තමයි ලංකාවෙන් ඉවත් කරේ. මෙන්න කොරෝනා වසංගතයට එරෙහිව සටන් වැදුන විරුවන් කියලා මිනිස්යන්ගේ එක එක අයගේ ඉහළ නිලතලවල ඉන්න අයගේ රූප දාගෙන තැන් තැන්වල කටවුට් බෝඩ් අදටත් ඔබට දකින්න පුළුවන් හන්දි වල ගහලා තියෙනවා. දැන් දැන් ඒ කරපු අය කරලාද වැඩේ හරියට? ඔවුන්ට පුළුවන් වුණාද මේක නතර කරන්න? නිකම් බොරුවට මිනිස්සු තමන්ගේ ගෞරවය අරගන්න අනිත් මිනිස්සුන්ගේ ගෞරවය දිනාගන්න තමන්ම පෝස්ටර් ගහගන්න අනුවන જાතියක් මේක. මේ විදිහට මිනිස්සු දිහා බලාගෙන ගිහිල්ලා ඔබට ගැලවීමක් වෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ ක්‍රම හරියන්නේ නැති බව අපි නැවත නැවත ඔබට ඉගැන්නුවා. ඔබට නැවත පෙන්වලා දුන්නා. මේවා නතර කරපු නියමුවන් අපි තමයි කිව්වට ඔවුන් නතර කරපු වෛරසයක් නැහැ. ඒක තාම දෙවියන් වහන්සේ දීපු දඬුවම් කොහොමද
කොහොමද මිනිසයන් නතර කරන්නේ? මොන ඉහළ නිලතලයේ හිටියත් දෙවියන් වහන්සේ දඬුවමක් දුන්නම කොහොමද ඒක මිනිසයන්ට පුළුවන් දෙයකත් එක්ක හැප්පෙන්න? ඔවුන්ට කළ හැකි එකම දේ මොකද්ද? යටහත් වෙලා Tamanට වැරදිලා ගියපු තැන් හදාගෙන තමන්ගේ නපුරු මාර්ග අතහැරලා නැවත උන්වහන්සේගේ නාමය දරන සෙනග දෙවියන් වහන්සේ වෙතට තමන්ගේ සිත් අවංකව යොමු කරගන්න එක තමයි කරන්න අවශ්‍ය. ඒ ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. දැන් පොළවෙන් මේවට පිළිතුරු ලැබෙන්නේ නැහැ. පොළවට විනිශ්චය අනිවාර්යෙන් පැමිණෙන්නට නියමිතයි. දැන් මේව නතර වෙන්නේ නැහැ. කොච්චර ඔබ යාඥා කළත්, ඔබ කොච්චර දන ගහගෙන කණ්ඩායම් හදාගෙන දන්වැල් යාඥා දාගෙන ඔක්කොම කට්ටිය එකවර යාඥා කරත් මේවා විසඳෙන්නේ නැහැ. උන්වහන්සේ මේ ලියවිලි වල ලියා තිබෙන ප්‍රකාරයට අවසාන විනිශ්චය එන්නට නියමිතයි. ඒක එන්න ඕන. මේ විදිහට ඒක ටිකින් ටික පැමිණෙනවා. ව්‍යසන වසංගත විනිශ්චයන් පැමිණෙනවා. ඇවිල්ලා මේක සම්පූර්ණ විනිශ්චය පොළවට ලබා දෙනවා. පොළව විනාශයට කැප වෙලා තිබෙන්නේ. දැන් කවුරුවත් යාඥා කරා කියලා ඒක නතර කරන්නේ නැහැ. ඒක නිසා මේ පොළව දෙස බලාගෙන ඉන්නේ නැතුව ඒකයි පහුගිය සතිය අපි ඉගැන්නුවේ පොළවේ කුඩා කුඩා ආශාවන් පෙළඹීම් දිහා බලාගෙන ඉන්නේ නැතුව ඇබ්බැහිකම් වල හිර වෙලා ඉන්නේ නැතුව දැන් මේක අතහැරලා මේ පොළවේ දේ අතහැරලා දෙවියන් වහන්සේගේ මීළඟ රාජ්‍යයට නව යෙරුසලමට සූදානම් වෙන්න නව සියෝන් වෙතට සූදානම් වෙන්න නව පැමිණෙන දහස් අවුරුදු රාජ්‍ය පාලනයට සූදානම් වෙන්න දෙවියන් වහන්සේ අලුත් මැවිල්ලක් විදිහට ලබා දෙන උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නට සියලු දෙනා සූදානම් වෙන්න ජේසුස් වහන්සේගේ දෙවනි පැමිණීමට සැරසෙන්න සුදු වස්ත්‍රයෙන් සැරසෙන්න තමන්ගේ පාප අපවිත්‍රකම් අතහැරලා පනත් රැකලා දෙවියන් වහන්සේ වෙනුවෙන් සුද්ධව වෙන් වෙලා ඒ දෙවනි පැමිණීමට මුහුණ දෙන්න සුදුසු විදිහට වෙන් වෙන්න කියලා පහුගිය සතිවල ඉගැන්වුවේ ඒකයි. ඒ ඇරෙන්න වෙන මාර්ගයක් නැහැ. මේ පොළවේ මිනිස්සු කොච්චර හොඳට දැන් ජීවත් වෙන්න ගියත් ඔවුන් කොච්චර හොඳ දේවල් කරන්න ගියත් ඒක අස්සේ තිබෙන්නේ පාපය. ඒක අස්සේ තිබෙන්නේ වංක සිත. ඒ අස්සේ තිබෙන්නේ කපටි දූෂ්‍ය වෙච්ච මනුෂ්‍ය පාලනය. දැන් මේකට දෙවියන් වහන්සේගේ ආශිර්වාද නැවත රැකවරණය නැවත පොළොවට ගේන්න බෑ කොයි කාලෙකවත්. එකම දේ තමයි ජේසුස් වහන්සේගේ නැවත පැමිණීම සිදු වෙන්නටම අවශ්‍යයි. එසේ ජේසුස් වහන්සේ නැවත පැමිණිලා උන්වහන්සේගේ රාජ්‍ය පිහිටුවන්නට අවශ්‍යයි. ඒ නිසා පහුගිය සතිය ඉගෙන ගත්තා වගේ හැමෝම ඒ වෙනුවෙන් සූදානම් වෙන්න. මෙච්චර කල් ඉගෙනගත්ත දේ හරියට ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඉගෙනගත්ත පණක් හරියට ඒව පවත්වන්න සිත යොමු කරන්න. දැන් දින කිහිපයකට නොවේ ඔබේ ජීවිතේ ඒ தත්වෙට වෙනස් කරගන්න. ලෝකේ ඇබ්බැහිකම් වලින් මිදෙන්න ඉගෙන ගත්තා වගේ ඒව හරියට ක්‍රියාත්මක කරලා ඇත්තට මේවයින් වෙන් වෙලා දෙවියන් වහන්සේ ඔබට දෙන මාර්ග වලට හැරෙන්න. ඒ වගේම ලෝකේ රාජ්‍ය පාලනය දිහා බලාගෙන මිනිස්සු කියන කතාව දිහා බල ඉන්නේ නැතුව ජේසුස් වහන්සේගේ මතු පැමිණීමට ඔබ සියලු දෙනා සැරසෙන්න. ඒක අවංකව කරන්න. ඔබ කරන්න. අනිත් කට්ටිය කරාද නැද්ද? එක එක්කෙනාගේ වැරදි හොය හොය ඉන්න එපා. අරයා කරේ නෑ, මෙයා කරේ නෑ, අර දේව සේවකයා කරේ නෑ, මෙයා කරේ නෑ කියලා. දැන් වෙන අයගේ වැරදි වලට දෙවියන් වහන්සේ අනිවාර්යෙන් එයාලට දඬුවම් දෙයි. දැන් ඔබ නිකන් ඒක හොය හොය ඉඳලා වැඩක් නෑ. ඔබ පනත් පවත්වන්න. ඉගෙනගත්ත දස පනත හරියට පවත්වන්න. ලෝකෙන් වෙන් වෙන විදිහ ඉගෙන ගත්තා නම් ඒක කරන්න. උන්වහන්සේ ඉදිරියේ සම්පූර්ණයෙන් කැප වෙන විදිහ පූජාවක් වෙලා නැවත සමගිකම ඇති කරගන්න විදිහ කලින් ඉගෙන ගත්තා වගේ ඒක ක්‍රියාවට නංවන්න. ඒ වගේම ජේසුස් වහන්සේගේ දෙවනි පැමිණීමට සූදානම් වෙලා ඒ වෙනුවෙන් වෙන් වෙලා ඉන්න ඕන කියලා ඉගෙන ගත්තා නම් ඒ වෙනුවෙන් වෙන් වෙන්න. පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍ය සොයන්න, ධර්මිෂ්ඨකම සොයන්න කියලා ඉගෙන ගත්තා නම් ඒක කරන්න. ඒක කරන්න නැතුව වෙන දේවල් හොය මිනිසුන්ගේ අනිත් දේවල් වැරදි හොය අනිත් තැන් ගැන බල හිටියට වැඩක් නැහැ. ඔබ වෙනස් වෙන්න අවශ්‍යයි. ඔබ ඒ දේ කළොත්, ඔබ තමන්ගේ පහන් දල්ව ගත්තොත්, ඔබ සුද්ධ මනාලිය බවට ඔබපත් වුණොත් ජේසුස් වහන්සේ පැමිණ ඔබව උන්වහන්සේ වෙතට ඔසව ගනීවි. ඔබට දෙවියන් වහන්සේගේ රැකවරණය ලබා දෙයි. ලෝකයට විනාශය පැමිණෙන වෙලාවේ, ලෝකයට දැඩි විනිශ්චය පැමිණෙන වෙලාවේ ඔබට උන්වහන්සේගේ රැකවරණය තුලට ඇතුල් වෙන්න අවස්ථාව සැලසේවි. ඉතින් මේ දේවල් තමයි අපි මේ වසර මුල ඉඳලම ඉගෙන ගන්න. දැන් ඒ ඉගෙනගත් දේවල් ඔබ ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි අවංක සිතින්. දැන් අනිත් අය කරාද නැද්ද කියලා බලන්න එපා. ඔබ ඒ වෙනුවෙන් කැප වෙලා ඒ දේ කරන්න. අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේ වෙතට නැවත වතාවක් අපේ සිත් යොමු කරගනිමු.
ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබට ස්තුති ප්‍රශංසා වේවා ස්වාමීනි. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා. ඔබ වහන්සේගෙන් වෙන්ව කිසි කෙනෙක්ට පළදරන්නට බැරි බව ඔබ වහන්සේ නැවත නැවතත් අපිට පෙන්වලා දෙන නිසා ස්තුතියි. ඔබ වහන්සේගෙන් වෙන් වෙලා කිසි කෙනෙක්ට ආලෝකය තුලට පැමිණෙන්නට බැරි බව ඔබ වහන්සේ පෙන්වලා දෙන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. මේ සියලු පීඩාවන්, මේ ව්‍යසනයන් මැද්දේ ඔබ වහන්සේ ඔබගේ සෙනඟ වෙන් කර ගනිමින් සිටින නිසා ස්තුති කරනවා. මේ සියලු වසංගත මැද්දේ ඔබ වහන්සේට ඇත්තට ප්‍රේම කරන අවංක හදවත් ඇති දෙවියන් වහන්සේ වෙනුවෙන් සැබෑවට වෙන් වෙන්නට සිත යොමු කරගත් සියලු දෙනා ඔබ වහන්සේ විසින්ම නැවත වෙන් කර ගනිමින් සිටින බැවින් අපි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීනි. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට නමස්කාර වේවා. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. හැම කෙනෙක්ම නැවත යාඥාවෙන් තමන් අවංක නැතුව කටයුතු කළා නම්, උන්වහන්සේගේ පණත් ඉගෙනගෙනත් ඒවා සැලකිල්ලක් නැතුව වැඩ කළා නම්, උන්වහන්සේගේ සුද්ධකම වෙනුවට තමන්ගේ අපවිත්‍ර ක්‍රියාවන් වලට මුල් තැන දුන්නා නම්, උන්වහන්සේ වෙනුවෙන් වෙන්වීම වෙනුවට තමන්ගේ ඇබ්බැහිකම් තුලම හිර වෙලා හිටියනම්, දැන් සමාව අරගෙන නැවත දෙවියන් වහන්සේගේ අතට මේ උදෑසන බාර වෙන්න. හැම කෙනෙක්ම යාඥාවෙන් උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයට ඇතුල් වෙන්න. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ලෝකයේ ආලෝකය ජේසුනි ඔබ ආලෝකය. පැමිණි විට ඔබ මා තුළ පහළියයි අන්ධකාරය. පැමිණි විට ඔබ මා තුළ පහළියයි අන්ධකාරය. ලෝකයේ ආලෝකය පැමිණි විට ඔබ මා තුළ පහළියයි අන්ධකාරය. පැමිණි විට ඔබ මා තුළ පහළියයි අන්ධකාරය. හලෙලූයා. නමස්කාර. ඔබට ස්තුති වේවා. හලෙලූයා. නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. අනුසෙව නැති පහවී යන්නේ අලුත් නැවිල්ලක් වන්නේ. අනුසෙව නැති පහවී යන්නේ අලුත් නැවිල්ලක් වන්නේ. ඔබ දෙස බලමින් ඔබ පසුපස වෙමින් ඔබ තුල මා සැඟවෙන්නේ. ඔබ තුල මා
हालेलुया नमस्कार वेवा स्वामीनी बलाती लिखा लाहे दिले निकले हाला हाथ උන්වහන්සේගෙන් වෙන්ම කිසිවෙක්ට ඵලදරිය නොහැකි බැවින් ලෝකයෙන් කිසිදු රැකවරණයක් ඔබට නොලැබෙන බැවින් උන්වහන්සේගේ මතු පැමිණෙන රාජ්‍ය වෙතට අවධානය යොමු කරලා උන්වහන්සේගේ සුද්ධ මාර්ගවලට සිත් යොමු කරගෙන ඒ මාර්ගවලට හැම කෙනෙක්ම හැරෙන්න අවශ්‍යයි. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. හලෙලූයා 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 හලෙලූයා. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට අඛණ්ඩ යාඥාවේ නමස්කාරය යෙදී සිටිමු. මේ අපි යාඥා කරන්නේ අපේ ඉල්ලීමක් අපිට ඕන දේ කරගන්න නොවේ. අපිට වැරදුණු තැන් හදාගන්න. අපිට වැරදුණු තැන් පෙන්වලා දෙන්න කියලා අපි යාඥා කරමු. අපි මෙච්චර කල් අතපසු කරපු අමතක කරලා අපිට ඕන විදිහට ගමන් කරපු මාර්ග ගැන පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේගේ රැකවරණේ නැවත ඉල්ලලා අපේ නපුරු මාර්ග අතහැරලා දෙවියන් වහන්සේගේ අතට බාර වෙමින් අපි යාඥා කරමු. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට උදව් කරන්න. මේ වසර පුරා ඉගෙනගත්ත මේ දස පනත හරියට පවත්වන්න ඔබ වහන්සේ අපිට උදව් කරන්න ස්වාමීන් වහන්සේ. අපිට වැරදුණු තැන් අපේ අසුද්ධ වැරදි මාර්ග පුරුදු ඇබ්බැහිකම් කඩාගෙන අපි ආසම කරන ඇබ්බැහිකම් අතහැර ඔබ වහන්සේ කියන සුද්ධ මාර්ගයට හැරෙන්නට අපිට උදව් කරන්න ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. මේ පොළවේ මිනිස්යන් කෙරෙහි පොළවේ රාජ්‍ය පාලනය කෙරෙහි විශ්වාසය තබාගෙන ඉන්නේ නැතුව ඔබගේ මතු පැමිණෙන රාජ්‍ය වෙතට අපේ අවධානය යොමු කරගන්නට මේ වෙනුවෙන් සූදානම්ව ඔබගේ පවිත්‍ර වස්ත්‍රයෙන් සැරසී ඔබ වහන්සේ පැමිණෙන තුරු බලා සිටින්න අපිට උදව් කරන්න ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ඉබලතලහම කලහතලේ හිමේනේ කෙලේ හාතලහම. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අතට කැපවී බාර වෙමින් අවංකව බාර වෙමින් ඉන්න. මෙච්චර කාලයක් ඔබ නිකන් මේක අහගෙන හිටියා විතරක් නා. දැන් සැබෑවට ඒක කරන්නෙක් බවට පත් වෙන්න. නුඹලා වචනය අසන්නන් පමණක් නොවි, ඒ වචනය සැබෑවට පිහිටුවන්නන් බවට පත් වෙන්න අවශ්‍යයි. හලෙලූයා නමස්කාර වේවා නමස්කාර වේවා. අන්ධකාරය ආලෝකය කර මාගේ පහන ගල්වයි. අන්ධකාරය ආලෝකය කර පහන ගල්වයි. ඔබගේ වචනය නිර්මල වී සැබවින් ආලෝකයයි.
ස්වාමීන් ඔබ වහන්සේගේ ස්තුති වේවා ස්වාමීන් වහන්සේ අපි ඔබ දෙසම බලනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් අපි වෙන මොනවත් ඉල්ලන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අපිට සුවය නිදහස රැකවරණය අපි ඉන්නේ නැහැ ඔබ වහන්සේගේ පනත් පවත්වන්නට අපිට බැරි වුණා ස්වාමීනි අපේ අතින් බොහෝ අවස්ථාවල ඔබ වහන්සේගේ සුද්ධ මාර්ග බිඳ වැටිලා තිබෙනවා ඔබ වහන්සේගේ ඉදිරියේ පවිත්‍රව සිටින්නට අපිට බැරි වුණා ඔබ වහන්සේ වෙනුවෙන් මේ ලෝකයෙන් වෙන් වෙන්න අපිට බැරි වුණා ස්වාමීන් වහන්සේ නමුත් නැවත වතාවක් අපි සිහි උපදවා ඔබ වහන්සේ වෙතට පැමිණෙනවා අපිට ශක්තිය ලබා දෙන්න වැරදුණු තැන් නිවැරදි කරගෙන ඔබ වහන්සේගේ ඵලය තුලට ඇතුල් වෙන්නට අපිට උදව් කරන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන යහපත් සුද්ධ ආලෝකමත් මාර්ගයට පැමිණෙන්න අපිට උදව් කරන්න පියාණන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්වාමීනි හලෙලූයා 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 නිකලතර බල මේ පොළවේ පාලනය දෙස පොළවෙන් ලැබෙන දේවල් දෙස අපි බලාගෙන නොසිට ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු අපි ඉවසීමෙන් ඉන්නට ඔබ වහන්සේගේ උපකාරය ලබා දෙන දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේගේ රාජ්‍ය වෙරින් සූදානම් වෙන්න අපේ සිත් යොමු කර ගන්නවා මේ උදෑසන ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා 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 ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ ඔබ වහන්සේට පමණක් අපි නමස්කාර කරනවා ස්වාමීනි ඔබ වහන්සේට සියලු ගෞරවය සියලු නමස්කාරය ඔසවමින් අපි ඔබ වහන්සේගේ පාමුල ඔබ වහන්සේට සියලු ස්තුතිය ලබා දෙමින් සිටිනවා ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ ඔබට නමස්කාර වේවා දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේ නැවත නැවත අපිට අවස්ථාවන් ලබා දෙමින් සිටින බැවින් අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ අපිට නැවත මේ දේවල් මතක් කර කර අපි වැටෙන වාරයක් පාසා නැවත නැවත ඔබගේ සුද්ධ මාර්ග පෙන්වමින් අපිට වරදින තැන් පෙන්වමින් ඔබ වහන්සේ නැවත නැවතත් අපිව ශක්තිමත් කරමින් අපිව කොහොම හරි ඔබ වහන්සේගේ රාජ්‍යයට ඇතුළත් කර ගන්නට ඔබ වහන්සේ මේ සියලු දේවල් කරන බැවින් ඔබ වහන්සේට ස්තුති කරනවා දෙවි පියාණන් වහන්සේ හලෙලූයා හලෙලූයා අපි දෙවියන් වහන්සේට ස්තුති නමස්කාරයේ නිරත වෙමු ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා හලෙලූයා අහස් තලය දෙවිඳුගේ මහිමය පවසයි ගුවන් තලය දෙවිඳුගේ ඥානය දක්වයි ඉර හඳ තරු සැම මැවිල්ල නිතරම සමිඳුට කීකරුවේ ලොව කෙලවර තෙක් වෙනස් නොවී සැම දෙවිඳුට මහිමයද වහන්සේගේ නිවතට හැරිලා අපි වැරදි මාර්ගවලට අපේ කැමැත්තට අපේ ආසාවට හැරිලා යන්න ගියපු හැම මාර්ගයක් ගැනම මේ වෙලාවේ අපි අවංක සිතින් පශ්චාත්තාපව නැවත ඔබ වහන්සේගේ පාමුලට හැරෙනවා ඔබ වහන්සේගේ සුද්ධ ඵලය තුළට ඇතුල් වෙනවා ඔබ වහන්සේගේ උපකාරය රැකවරණය අපිට ලබා දෙන්න කියලා අපි වහන්සේගේ නිර්ලාසිකව මහෝත්තම ක්‍රියාවලිය අපිට අනුකම්පා කළ මැනවි වහන්සේගේ රාජ්‍ය උදෙසා අපිව වෙන් කර ගන්න අපිට වැරදෙන තැන් නිසා අපිව අත්හැර දාන්න ගිහින් අපිව නැවත කුමාරි වහන්සේගේ රාජ්‍ය තුලට අරගන්න ස්වාමීන් වහන්සේ රාජ්‍යත්වයේ පැමිණෙන කල අපවද සිහි කළ මැනවි ස්වාමීන් වහන්සේ අපේ රාජ්‍ය අපේ වාසස්ථානයේ මෙහි නොවේ ඔබ වහන්සේගේ රාජ්‍ය තුලයි ඒ වෙතට අපව අත්ග්‍රහර රැගෙන ගිය මැනවි මහෝත්තම දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේගේ පනත් කඩකලා ඔබට විරුද්ධව හැම දවසකම ක්‍රියා කළා නැවත වතාවක් මේ උදෑසන ඔබගේ අත අල්ලගෙන ඔබ වහන්සේ ඉදිරියේ දන ගහගෙන ඔබට යාඥා කරමින් ඔබ වහන්සේ තුලට නැවත පශ්චාත්තාපව පැමිණෙනවා ස්වාමීන් වහන්සේ
මහෝත්තම දෙවියන් වහන්සේ අවංකව හැරෙන්නන් දෙස ඔබ වහන්සේ බලා ඔබ වහන්සේ වෙතට තම සිත් අවංකව මේ වෙලාවේ හරව ගන්න සියලු දෙනා දෙස ඔබ වහන්සේ බලා ඔවුන්ට ඔබ වහන්සේගේ බලය තුළට ඔබගේ රැකවරණය තුළට ඇතුල් වෙනට මතු පැමිණෙන රාජ්‍යයට සූදානම්ව ඒ උරුමය ලබන පිණිස ඔබ වහන්සේ උන වෙන් කරගත මැනවි කියලා ඔබ වහන්සේගේ නිල්ලා සිටිනවා පියාණනි අපට අනුකම්පා කළ මැනවි දුර්වල වූ අපට අනුකම්පා කළ මැනවි අඥාන වූ අනුවන මාර්ගවල හැරිලා යන ලෝකයේ විවිධ දේවල් වලට ඇබ්බැහි වෙලා සිටින අපහට අනුකම්පා කළ මැනවි මේ ලෝකයෙන් සැපත ප්‍රීතිය සොයන්නට සැනසීම හොයන්නට යන අපි ගැන අනුකම්පා කර ඒ සියල්ල අතහැර ලෝකේ අතහැර ලෝකේ පාපේ ලෝකේ ආශාවන් ලෝකේ ඇබ්බැහිකම් මේ සියල්ල අතහැර ඔබ වහන්සේගේ රාජ්‍යයේ සදාකාලික ධර්මිෂ්ඨකම එම රාජධානියක් සොයන පිණිස අපගේ සිත් යොමු කරගන්න උදව් කරන්න මේ වෙලාවේ අපි ඔබ වහන්සේ වෙතට හැරෙනවා අපේ හදවත් ඔබ වහන්සේ වෙතට හරව ගන්නවා දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මේ වෙලාවේ ඔබගේ බලය තබා නැවත මේ පශ්චාත්තාප වෙන සියලු දෙනාට පහුගිය කාලේ සිදුණු වැරදි ගැන හඬා වැළපිලා අවංක සිතින් හැරෙන සියලු දෙනාට නැවත ඔබ වහන්සේගේ බලය තුළට ඇතුළු වෙන්න ඔබ වහන්සේ මේ දැසන බලය දෙන්න දෙවියන් වහන්සේ එලියලා හදලා මකලා හදලා හිබෙලෙ මෙලෙ 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 කෙලෙ හිකෙදලේ යලා හදලා මකලා හදලා හිබෙලෙ මෙලෙ කෙලෙ හිදලේ යලා හදලා මකලා හදලා හිබෙලේ ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ හලෙලූයා 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 ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ හලෙලූයා ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ හලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ හලෙලූයා හලෙලූයා නමස්කාර වේවා දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා නමස්කාර වේවා මේ සියලු අපවිත්‍ර සිදුවීම් සියලු අපවිත්‍ර පෙළවීම් සියල්ල ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් කොට ඔබ වහන්සේගේ පවිත්‍රකම වෙත නැවත වතාවක් මේ නිරාහාර යාඥා දිනේදී පැමිණෙනවා අපි ඔබ වහන්සේගේ අතට බාර වෙනවා පියාණන් වහන්සේ ඔබට සියලු ස්තුතිය සියලුම ගෞරවය අපි ලබා දෙනවා පියාණන් වහන්සේ හලෙලූයා හලෙලූයා ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්වාමීනි හලෙලූයා මේ නිරාහාර යාඥාව අපි අවසන් කොට යාඥා කරමු අද දවස පුරා නිරාහාරයෙන් යාඥාවෙන් රැඳී සිටිමු දෙවියන් වහන්සේ තව දුරටත් අද දවසේ අපිට පෙන්වා දෙන දේවල් තේරුම්ගෙන අපි අද වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල ශක්තිමත් වන පිණිස අපි දෙවියන් වහන්සේ අතට කැපවී මේ උදෑසන යාඥාව අවසන් කොට යාඥා කරමු. සාදවලදාරි දෙවියන් වහන්සේ පියාණන් මේ නමස්කාරය ස්වාමී ඔබ වහන්සේ සමග සම්බන්ධ තුන කරුණාකරන ඔබ වහන්සේ ස්තුති කරන දෙවියන් වහන්සේ පියාණන් අද මේ නිරාහාර දවසේදී ස්වාමීනි අපිට නිරාහාර සිටිනට ඔබ වහන්සේගේ උපකාරය අප හැම කෙනෙක්ටම ලබා දෙන ස්වාමීනි ඒ වගේම මේ නිරාහාර නමස්කාරය සමග සම්බන්ධ වුණා සෑම කෙනෙක්ම ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට බාර කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ උපකාරය අපට ලබා දෙන ස්වාමීනි අපේ වැරදි අඩපාඩු හදාගන්නට ඔබ වහන්සේගේ බලය ලබා දෙන්න මේ සෑම දෙයක්ම අද සිටිනේ නාසරති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමේන්